ඉගෙන ගමු Python උපයෝගී කරගෙන අංක ගණිතමය ගැටලු විසඳන විදිය. මෙහිදී අපි ඉගෙන ගන්නවා arithmetic operations ගැන. ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම වැනි ගණිතමය ක්‍රම ගැන. මේ සඳහා අපි Python interpreter එක පාවිච්චි කරනවා. ඔයාලට මතක ඇති අපි පළවෙනි වීඩියෝ එකේදී මේ interpreter එක ගැන අපි කියලා දුන්නා. දැන් අපි interpreter එක open කරගමු. අපි නැවත මතක් කරගමු interpreter එක ගැන. Python interpreter එක කියන්නේ program set එකක් පෙලින් පෙළ run කරන්න පුළුවන් තැනක්. මේ program set එක මගින් අපි Python language එක පාවිච්චි කරලා computer එකට දෙන instructions තේරුම් අරගෙන අපිට අවශ්‍ය ගණිත ගැටලුව හෝ වෙනත් ගැටලුවක් විසඳීම කරනවා. අපි උදාහරණයක් විදිහට 2 type කරලා enter ඔබමු. එතකොට ඔයගොල්ලන්ට පේනවා 4 කියලා උත්තරේ හම්බ වෙනවා. ඒ වගේම අපිට පුළුවන් 50 ඍණ 5 වැඩි කිරීම 6 කියලා ගහන්න. එතකොට අපිට දෙනවා උත්තරේ 20යි කියලා. ඔයගොල්ලන්ට පේනවා අපිට හරි උත්තර මේකෙන් හම්බ වෙනවා කියලා. මීට කලින් වීඩියෝ වල වගේ print කියන ෆන්ක්ෂන් එක භාවිතා නොකරම අපිට අවශ්‍ය පිළිතුර ලබා ගන්න පුළුවන් වුණා. ඒ Python interpreter එක පාවිච්චි කරපු හින්දා. මේකේ මොකක් හරි ඔපරේෂන් එකක් කරපු ගමන් ඊළඟ පේළියේ ඒකේ උත්තරය අපිට ලබා දෙනවා. මේ වගේ arithmetic operations වලට භාවිතා කරන operators ඒ කියන්නේ ගණිත ක්‍රම දැන් අපි බලමු. දැන් අපි දැක්කා දැම්මම එකතු කිරීමට අපිට මේ පාවිච්චි කරන්න පුළුවන් ධන ලකුණු. තව උදාහරණයක් කරොත් අපි ගහමු 4 ධන 31. උගලන්ට පේනවා උත්තරේ 35 කියලා හම්බ වෙනවා. ඒ වගේම අඩු කිරීමත් මේකේ තියෙනවා. එතකොට අපිට පුළුවන් 80 ඍණ 10. එතකොට 70යි කියලා උත්තරේ අපිට හම්බ වෙනවා. අපිට වැඩි කිරීම කරන්න අපිට පුළුවන් තරු ලකුණ කලින් වගේම පාවිච්චි කරන්න. මං දැන් කරොත් 2 වැඩි කිරීම 6 කියලා අපිට 12යි කියලා උත්තරේ හම්බ වෙනවා. ඒ වගේම බෙදීම අපිට කරන්න පුළුවන්. මං කරනවා 8 බෙදීම 2. මට වෙනවා උත්තරේ 4යි කියලා. එතකොට අපි කලින් තව එකක් දැක්ක ප්‍රතිශත ලකුණ පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් දැක්ක. මං කරනවා 8 ප්‍රතිශත ලකුණ 2. එතකොට කලින් උත් අපි දැක්ක ප්‍රතිශත ලකුණ පාවිච්චි කළත් අපිට ගණිතමය ඔපරේෂන් එකක් කරන්න පුළුවන්. එතකොට මම කරනවා 8 ප්‍රතිශත ලකුණ 3. එතකොට මට එනවා 2 කියලා. එහෙම එන්නේ ඇයි? 8 3ෙන් බෙදුවම ඉතුරු වෙන සංඛ්‍යාව තමයි මට මෙතනින් එළියට එන්නේ. එතකොට තව උදාහරණයක් බැලුවොත් 10 ප්‍රතිශත ලකුණ 3. එතකොට අපි දන්නවා 10 3ෙන් බෙදුවොත් 9යි ඉතුරු 1යි. එතකොට අපිට එනවා උත්තරේ 1යි කියලා. එතකොට මේ arithmetic operations Python වල interpreter එකේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව parenthesis ඒ කියන්නේ වරහන් පාවිච්චි කරලා අපිට පුළුවන් සංඛ්‍යා කාණ්ඩගත කරලා ගැටලු විසඳන්න. අපි දැන් ඒ වගේ එක උදාහරණයක් බලමු. මම මෙතන ගහනවා වරහණක් ඇරලා 50 ඍණ 5 වැඩි කිරීම 6. ඊට පස්සේ මම වරහන් වහලා මේ ඔක්කොම බෙදෙනවා 4ෙන්. එතකොට අපි කලින් දැක්කා 50 ඍණ 5 වැඩි කිරීම 6 ගැහුවම අපිට හම්බ වෙන උත්තරේ 20යි කියලා. එතකොට ඒක 4ෙන් බෙදුවම අපිට හම්බ වෙනවා 5 කියලා උත්තරේ. ඉතින් මේ විදිහට සරල අංක ගණිත ගැටලු විසඳන්න කැල්කියුලේටර් එකක් විදිහට අපිට මේ Python idle එකේ interpreter එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි Python වල තියෙන ගණිත ගැටලු සඳහා භාවිතා කරන data types කීපයක් දිහා බලමු. එතකොට පළවෙනි data type එක තමයි අපි පාවිච්චි කරන
ඉන්ට් කියලා කියන්නේ. එතකොට දැන් අපි දෙක කියලා ගැහුවම ඔයගොල්ලන්ට පේනවා මෙතන දෙක කියලා එළියට එනවා. මේක ඉන්ට් එකක්, ඒ කියන්නේ ඉන්ටිජර්ස්. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉන්ටිජර්ස් කියන්නේ නිකිල සංඛ්‍යාවලට. එතකොට මේකේ මේ Python වල මේක දෙක කියලා ඉන්ටිජර් එකක් විදිහට තමයි ගන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ බෙදීම අපි පාවිච්චි කරපුවාම 4.0යි කියලා මේකේ පෙන්නනවා. ඒ වගේම මෙතනත් බෙදුවම 5.0යි කියලා අපිට පෙන්නනවා. එහෙම පෙන්නන්නේ මෙතනදී Python බෙදුවට පස්සේ දශම සංඛ්‍යා ස්ටෝර් කරන්නේ float කියලා data type එකකින්. එතකොට පූර්ණ සංඛ්‍යා නොවන දශම සංඛ්‍යා ඇතුළත් සංඛ්‍යා කම්පියුටර් එක ස්ටෝර් කරන විදිහක් තමයි මේ float කියන type එකෙන් variables විදිහට. ඒ වගේම කම්පියුටර් එකක් ගණිත ගැටලුවක් විසඳීමට භාවිතා කරන විට අදාළ පිළිතුර සඳහා ලබා දිය හැකි උපරිම දශම ස්ථාන සංඛ්‍යාවක් තියෙනවා. අපි එක ගැටලුවක් සලකලා බලමු. මං ගහුවොත් මෙතන 17 බෙදීම 3 කියලා ඔයගොල්ලන්ට පේනවා මේකේ දශම සංඛ්‍යා පෙන්නනවා දිගටම 5.666 එහෙම ගිහිල්ලා අන්තිමේදී 7ක්. හැබැයි අපි දන්නවා මේක ඇත්තටම බෙදුවොත් දිගටම 6 අනන්තවත් තියෙනවා කියලා. එතකොට කම්පියුටර් එකට ස්ටෝර් කරන්න පුළුවන් සංඛ්‍යා ගාන සීමිතයි. ඒක හින්දා තමයි මෙයා මෙහෙම ස්ටෝර් කරන්නේ. එතකොට මේකත් ෆ්ලෝට් එකක් විදිහට තමයි කම්පියුටර් ගන්න. එතකොට ඔයගොල්ලෝ දැක්කා මෙතන මේ අඩු කිරීම, එකතු කිරීම වගේ දේවල් වලට අපි පූර්ණ සංඛ්‍යා දීලා එකතු කරපුවාම අඩු කරපුවාම ඒ වගේම ගුණ කරපුවාම අපිට අන්තිමේදී එළියට එන්නේ පූර්ණ සංඛ්‍යාම තමයි. ඒ වුණාට අපි බෙදුවම පූර්ණ සංඛ්‍යා දෙකක් බෙදුවම සමහර වෙලාවට අපිට එන්නේ මේ ෆ්ලෝට්. ඒක හින්දා Python වලදී හැමතිස්සෙම පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් බෙදුවට පස්සේ ඉතිරිය පූර්ණ සංඛ්‍යාවක් වුණත් එයා ඒක ෆ්ලෝට් එකක් විදිහට තමයි එළියට දෙන්නේ. මේ data types ගැන වැඩිදුරටත් තේරුම් ගන්න තව කෝඩ්ස් ටිකක් අපි රන් කරලා බලමු. Python වල තියෙනවා type කියලා command එකක්. ඒක ගැහුවම ඒ data type එක නැතිනම් class එක කියලාත් කියනවා අපිට පෙන්වනවා. අපි උදාහරණයක් බලමු. මම ගහනවා type 10 කියලා. ඒක ගැහුවම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙයා අපිට එළියට දෙනවා මේ type එක int කියලා. ඒ මොකද 10 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්. ඒක Python වල ගන්න int data type එකෙන්. එතකොට මට තව එකක් ගහන්න පුළුවන්. type මම දෙනවා 6.7. අපි දන්නවා මේක Python වල float එකක් විදිහට ගන්න කියලා. එතකොට මෙයා ඒක එළියට දෙනවා මේක store වෙන්නේ float එකක් විදිහට කියලා. දැන් අපි තව කෝඩ් එකක් රන් කරලා බලමු. මම ගහනවා print float 6. ගහලා enter කරනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන 6.0යි කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේක float එකක් විදිහට පෙන්නනවා. එතකොට මෙතන වෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම 6 කියලා මේක දුන්නාම මේක int එකක් විදිහට තමයි Python ගන්නෙ. ඒ වුණාට ඊට පස්සේ මේ float කියන command එකෙන් මේ int එක float එකකට පරිවර්තනය කරනවා. පරිවර්තනය කළා ඉවර වෙලා තමයි ඒක print කරන්නේ. ඒක හින්දා තමයි අපිට මෙතන 6.0 කියලා පෙන්නන්නේ. දැන් අපි තව data type එකක් ගැන ඉගෙන ගමු. මේකට කියනවා string data type එක කියලා. අපි ඉස්සෙල්ලාම මේක ගහලා බලමු මේ කෝඩ් එක. හරි. එතකොට මෙතන වෙන්නේ 6 කියන int එක string එකක් විදිහට හරවලා ඊට පස්සේ තමයි print කරන්නේ මෙතන. ඔයගොල්ලන්ට පේනවා ඇති ලොකු වෙනසක් පේන්නේ නැහැ මෙතන int එකයි string එකයි අතර මේ print වෙද්දී. හැබැයි අපි ඉස්සරහට දැන් බලමු මොකද්ද මේක ඇත්තටම තියෙන වෙනස කියලා. string කියන්නේ ටිකක් වෙනස් data type එකක්. string කියන data type එකේ අපිට පුළුවන් ඇත්තටම අකුරු වුණත් පාවිච්චි කරන්න. එතකොට මම තව උදාහරණයක් ඕගලන්ට පෙන්නනවා. මම ගහනවා print ඊට පස්සේ මම උද්දෘත පාඨ ඒ කියන්නේ quotation marks දාලා මම ගහනවා වචනයක් word කියලා. ඊපස්සේ මම උද්දෘත පාඨ වහලා
ඊට පස්සේ වරහන් වහලා මේක එන්ටර් කරනවා. එතකොට ඔයගලන්ට පේනවා වර්ඩ් කියලා print වෙනවා. දැන් අපිට පුළුවන් මේකේ type එක බලන්න. එතකොට type කියලා ගහලා මම මේකේ ආයෙත් දෙනවා word කියලා උද්දෘත පාත ඇතුලේ. කියන quotation marks ඇතුලේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙයා ක්ලාස් එක මේකේ තෝරගන්නවා string කියලා පෙන්නනවා. එතකොට අපිට strings වල අකුරු වචන ඒ වගේම ඉලක්කම් ඕන දෙයක් අපිට දාන්න පුළුවන්. අපි දැන් තව උදාහරණ ටිකක් කරලා බලමු. මම ඉස්සෙල්ලාම ගහනවා print string ඊට පස්සේ 50 ධන 5. හැබැයි මම මේ ඉලක්කම් දෙකම ගහුවේ උද්දෘත පාට ඇතුලේ. ඊට පස්සේ මම වරහන් වහලා එන්ටර් කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? දැන් අපි සාමාන්‍යයෙන් 50 ධන 5 ගැහුවොත් අපිට එන්නේ මේ උත්තරේමද? දැන් මම ආයෙත් එහෙම ගැහුවොත් print string 50 ධන 5 උද්දෘත පාට නැතුව ගහලා ඊට පස්සේ මම වරහන් වහලා එන්ටර් කරනවා. එතකොට මෙතනදී වෙන්නේ දේවල් දෙකක් ඔයගලන්ට පේනවා ඇති. එතකොට මේ දෙවෙනි කෝඩ් එකේදී ඉස්සෙල්ලාම වෙන්නේ 50 ධන 5 කියන එක මේ Python calculate කරනවා. කියන්නේ ගණනය කරනවා. එතකොට 55යි කියලා එයා ගණනය කළා. ඒක string එකකට හරවලා ඊට පස්සේ ඒක print කරනවා. 55යි කියලා. ඊළඟට පළවෙනි කෝඩ් එකේ වෙන්නේ 50 කියලා string එකක් විදිහට අරගෙන 5 කියලා තව string එකක් අරගෙන ඒ strings දෙක එකතු කරනවා. එතකොට strings දෙකක් එකතු කරද්දී වෙන්නේ මොකද්ද? අපි තව example එකක් බලමු. මට ගහන්න පුළුවන් මෙතන වචනයක් හා මම ගහනවා how කියලා වචනයක් ගහලා ඊපස්සේ ධන මම ගහනවා තව ඉලක්කමක් හැබැයි උද්දෘත පාට ඇතුළේ. එතකොට මෙයා මේ දෙක එකතු කරනවා කියන්නේ එකක් ඇර එකක් මෙයා මේකට ගහනවා. එතකොට තව දෙයක් අපිට කරන්න පුළුවන්. මේ වගේ වචන දෙක තුනක් අපිට එකතු කරන්නත් පුළුවන්. අපිට පුළුවන් how ස්පේස් එකක් තියලා උද්දෘත පාට වහලා done ඊට පස්සේ ආයෙත් උද්දෘත පාට ඇතුලේ ඊට පස්සේ උද්දෘත පාට ඇතුලේ u මෙහෙම ගැහුවම අපිට මේ වචන තුන එකතු කරලා ඇත්තට මේ strings තුන එකතු කරලා අපිට මෙයා උත්තරයක් විදිහට මේක ලබා දෙනවා. එතකොට අපි print එහෙම ගැහුවේ නැතත් අපිට මේකේ උත්තරේ හම්බ වෙන්නේ අපි interpreter එකේ මේක කරන හින්දා. හොඳයි. දැන් අපි පොඩ්ඩක් අභ්‍යාස ටිකක් කරමු. ඕගොල්ලන්ට පුළුවන්ද මේ දකුණේ තියෙන මේ lines තුන run කරලා බලන්න මොකද්ද උත්තර විදිහට එන්නේ කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන්ද මේ lines තුන run වෙද්දි මොකක්ද ඒවල ඇතුලේ වෙන්නේ කියලා හිතාගන්න. ඉස්සෙල්ලා වීඩියෝ එක pause කරලා ඕගොල්ලොම මේක තනියම කරන්න බලන්න. හොඳයි. අපි ඉස්සෙල්ලාම බලමු පළවෙනි line එක. ඒ කියන්නේ print float 6. ඔගොල්ලන්ට පේනවා මේකේ 6.0යි කියලා උත්තරේ එළියට දෙනවා. මේකේ ඇත්තටම වෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම 6 කියන int එක float එකකට හරවනවා. ඊට පස්සේ float එක තමයි print වෙන්නේ. ඒකින් හින්දා මේක 6.0යි කියලා එළියට එනවා float එකක් විදිහට. අපිට මේක ගැලීම් සටහනකින් පෙන්වන්නත් පුළුවන්. එතකොට මේ ගැලීම් සටහනෙන් පෙන්වන්නෙත් මේ කෝඩ් එකෙන් වෙන දේ. ඉස්සෙල්ලාම float 6 කියන කෝඩ් එකෙන් 6 කියන ඉලක්කම int එක අරගෙන ඒක float එකකට හරවනවා. ඊට පස්සේ line එකෙන් ඒක print කරනවා. හැබැයි Python වල
ප්‍රින්ට් ඔපරේටර් එකෙන් කරන දේවල් දෙකක් තියෙනවා. අපි ඒකත් බලමු ගැලීම් සටහනකින්. එතකොට මේ ගැලීම් සටහනෙන් උත් පෙන්වන්නේ කලින් තිබ්බ කෝඩ් එක කරන දේම තමයි. එතකොට ඉස්සෙල්ලාම ෆ්ලෝට් 6 එකෙන් 6 කියන ඉලක්කම ෆ්ලෝට් එකකට හරවනවා. ඊට පස්සේ ඒක print කරනවා. හැබැයි print එක ඇතුළේදී float 6 කියන දත්තය string එකකට පරිවර්තනය කළා තමා Python වලින් ඒක මේ print කරන්නේ. එතකොට හැමතිස්සෙම print එකෙන් output එක විදිහට එළියට දෙන්නේ string variable එකක්. එතකොට print කියන function එක අපි බැලුවොත් ඒකෙන් මොකක් හරි දෙයක් අපි ඒක ඇතුළට දුන්නොත් ඉස්සෙල්ලාම ඒ දේ string එකකට පරිවර්තනය කරනවා. ඊට පස්සේ ඒ ස්ට්‍රිං එක තමා හැමතිස්සම මෙයා අවුට්පුට් කරන්නේ. හොඳයි. අපි ඊළඟට බලමු මේ දෙවනි පේලියෙන් තියෙන කෝඩ් එක ගැහුවම මොකද්ද වෙන්නේ කියලා. ඕගොල්ලන්ට පේනවා ඇති 55යි කියලා මෙයා අපිට එළියට දෙනවා. එතකොට ඕගොල්ලන්ට හිතාගන්න පුළුවන්ද මේක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. අපි කලින් වගේම මේක ගැලීම් සටහනකින් බලමු. එතකොට අපි මේ ගැලීම් සටහනින් තේරුම් ගන්න බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම 50.0යි ධන 5.0යි කියන ෆ්ලෝට් වේරියබල් දෙක අරගෙන මෙයා ඒ දෙක එකතු කරනවා. එතකොට එකතු කළා අන්තිමේදී එළියට එන්නේ ෆ්ලෝට් එකක්මයි. හැබැයි ඒක ඊට පස්සේ පේලියේදී ඉන්ට් එකක් විදිහට හරවනවා. ඒක තමයි මෙතනදී වෙන්නේ. එතකොට මේ දැන් තියෙන්නේ මේ 55 කියන ඉන්ට් එක. එතකොට අන්තිමේදී print කරනවා 50.0යි 5.0යි කියලා ඒ ඉන්ට් එක string එකකට හරවලා. එතකොට අපි ආයෙත් වතාවක් කලින් වගේ ගැලීම් සටහනක් බැලුවොත් ඉස්සෙල්ලාම ෆ්ලෝට් දෙක එකතු කරනවා. ඒ උත්තරය ඉන්ට් එකකට හරවනවා. ඊට පස්සේ ඒක print function එකට දානවා. එතකොට print function එකේදී එයාට හම්බ වෙන ඕන දෙයක්, ඒ කියන්නේ මෙතන මේ 55 කියන int එක එයා string එකකට හරව ගන්නවා. ඊට පස්සේ string එක තමයි එළියට දෙන්නේ. එතකොට අන්තිමේදී මේ 55යි කියලා string එකක් විදිහට මේක එළියට හම්බ වෙනවා. දැන් අපි බලමු මේ තුන්වෙනි අභ්‍යාසය මොකද්ද වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා කලින් අපි මෙහෙම දෙයක් කරා. එතකොට ඒකේ එළියට එනවා 505 කියලා. එතකොට මේක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා බැලුවොත් ඉස්සෙල්ලාම පේලියෙත් තියෙන්නේ strings දෙකක් එකතු කරනවා. අපි ඒකට තවත් වචනයක් කියනවා concatenate කියලා. එතකොට මෙතන strings දෙකක් concatenate කරනවා. ඊට පස්සේ ඒක string එකක් විදිහටමයි ආයෙත් පවතින්නේ. එතකොට මේ string කියලා මෙතන දුන්නට පරිවර්තනයක් වෙන්නේ නැහැ. මොකද තියෙන්නේ string එකක්මයි. ඊට පස්සේ ඒක print function එකට දුන්නහම string එක string එකක් විදිහට පරිවර්තනයක් කිරීම අවශ්‍ය නැහැ. එතකොට එයා ආයෙත් string එකක් විදිහට මේක එළියට දෙනවා. අපි තව උදාහරණ ටිකක් කරලා බලමු. මම දැන් කරනවා මේ උදාහරණය. print 5යි මම තරු දෙකක් දාලා 2යි දානවා. ඊට පස්සේ වරහන වහනවා. එතකොට මෙතන මේ එළියට එන්නේ මොකද්ද කියලා. එතකොට මෙතන මේ එළියට එන්නේ මොකද්ද? මේ 25 කියන්නේ 5 දෙවනි බලය. එතකොට මේ තරු දෙකක් දැම්මහම අපිට හම්බ වෙන්නේ 5 දෙවනි බලය. මට තව එකක් කරන්න පුළුවන්. print මන් දෙනවා 2 තුන්වෙනි බලය. එතකොට 2 තුන්වෙනි බලය ඔයගොල්ලෝ දන්නවා ඇති 8යි. එතකොට මට හම්බ වෙනවා 8. මම දැන් තව උදාහරණයක් කරනවා. මම ගහනවා print 5 ප්‍රතිශත ලකුණ 2. අපි මේ ප්‍රතිශත ලකුණ කරන එකට අපි කියනවා මොඩියුලෝ කියලා. ඒ කියන්නේ මොඩියුලස් එක ගන්නවා කියලා. ඒ කියන්නේ 5 දෙකෙන් බෙදලා ඉතිරි වෙන සංඛ්‍යාව තමයි 5 මොඩියුලෝ 2 කියන්නේ. එතකොට මේක එන්ටර් කරපුවාම අපිට කලින් වගේම හම්බ වෙනවා 1 කියලා.
එතකොට මේකෙදිත් වෙන්නේ හැමතිස්සම ඉන්ට් එකක් තමා මේ ඉස්සෙල්ලාම ගණනය කිරීමේදී වෙන්නේ මේ පේලිවල. ඊට පස්සේ ඉන්ට් එක ස්ට්‍රින්ග් එකකට හරවලා තමා අපිට මේක උත්තරේ විදිහට එළියට හම්බෙන්නේ. දැන් මම තව කෝඩ් එකක් ගහනවා. මම ඉස්සෙල්ලා ගහනවා මේ හෑෂ් ලකුණ ගහලා ඊට පස්සේ මම ගහනවා මේ වචන ටිකක්. මං එන්ටර් බුහම මොකුත් දේවල් එළියට එන්නේ නැහැ. එතකොට මේ හෑෂ් ගැහුවම අපි කියනවා මේ කමෙන්ට් එකක් කියලා. ඒ කියන්නේ මේ හෑෂ් එකට පස්සේ අපි ගහන කිසිම දෙයක් Python interpreter එකෙන් ඒක කෝඩ් එකක් විදිහට ගන්නෙ නැහැ. ඒක වෙනත් මිනිහෙක්ට, ඒ කියන්නේ වෙනත් මිනිහෙක්ට තේරුම් ගන්න විදිහට ගහන දෙයක් තමයි එතන තියෙන්නේ. එතකොට උදාහරණයක් විදිහට මට ගහන්න පුළුවන්. මම කලින් ගහපු කෝඩ් එක මම ගහනවා 5 දෙවෙනි බලය. ඊට පස්සේ හිතන්න මට මේක මේ තවත් මිනිහෙක්ට ඒ කියන්නේ තේරෙන්න මට ගහලා තියන්න ඕන දෙයක්. ඒකින්ද මම මෙතන හෑෂ් ලකුණ දාලා ගහනවා 5 squared. ඒ කියන්නේ 5 වර්ගය කියලා. ගහලා මං එන්ටර් කරපුවාම මෙන්න මේ කෝඩ් එක රන් වෙනවා. ඒ වුණාට මේ හෑෂ් එකෙන් පස්සේ තියෙන කිසිම දෙයක් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ගන්නෙ නෑ. ඒක ඔහේ තියෙනවා. එතකොට අපි මේවට කියනවා කමෙන්ට්ස් කියලා. එතකොට අපි ඉස්සරහට තව තවත් සංකීර්ණ කෝඩ් ගහද්දි අපිට කමෙන්ට්ස් ගොඩාක් උදව් වෙනවා.